Welcome to Renault Sri Lanka. අපි අද 2020 Renault Climber කාර් එකෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතලාම අපි ලංකාවේ මේ වාහනේ හඳුන්වා දීමක් තමයි අද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ අපි මේ වෙනකන් ලංකාවේ තිබ්බ 2016 ඉඳන් 2019 වෙනකන් අපි ලංකාවේ හඳුන්වා දීපු Renault Kwid කියන මාඩලයේ අලුත්ම මාඩලිය කියුති මන්නේ කරන්නේ. මේක අපි හඳුන්වන්නේ Renault Climber කියලා. මේක 2020 මොඩල් එක. අපි ලංකාවේ මේක හඳුන්වා දීලා අපි ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ ජනවාරි මාසෙ ඉඳලා. මේ වාහනේ සම්පූර්ණයෙන්ම මෙතෙක් කල් අපේ තිබු Renault Kwid වාහනේට වඩා 100ක් පෙනුනේ තාක්ෂණික සහ ඔප්ෂන්ස් අතින් 100ක් වාහනේ වෙනස්. අපි ඉස්සලාම් පෙරුමෙන් පටන් ගත්තොත් වාහනේ ඉස්සරහම පෙරුම. මේක ගොඩක් ඉස්සරලා අපේ Kwid එකේ තිබි SUV ඉන්ස්පයර්ඩ් ඩිසයින් එක. අපි ඒ බේසිස් එක උනායි මේකට පාවිච්චි කරන්නේ. දැන් මේක අපි daytime running lights වාහනේ උඩින් එනවා. ඒක අලුත්ම සේෆ්ටි ෆීචර් විදිහට 24/7 වාහනේ පදවන අවස්ථාවලදී visibility එක improve කරන්න oncoming traffic එකට වාහනේ visibility එක උඩ පෙන්නන්න පාවිච්චි කරන ෆීචර් එක. ඊට අමතරව headlights bumper එකේ දැන් ඩිසයින් එකට ඇතුළත් වෙන්නේ. ඊට අමතරව මේ Climber කියන ස්පෙસિෆිකේෂන් එකේ මේක අපේ modified version එක යොතින් ගොඩක් දුරට නිවැරදි. මේක ඉස්සරහ body kits එනවා factory fitted. මේ කිසිම දෙයක් අපි ලංකාවේ icon options නෙමෙයි වාහනේ. මේ ඔක්කොම ඉන්දියාවල manufacturing plant එකේ නිෂ්පාදනය කළ දෙනවා. මේක සම්පූර්ණයෙන්ම වාහනේ නිෂ්පාදනය කෙරෙන්නේ ඉන්දියාවේ. අපේ Renault කියන වාහනේ මවුරට වෙන්නේ ප්‍රංශේ. මේ වාහනේ අපි ඇත්තටම ඔපරේෂන්ස් අතින් පැලුවකින් අපි ඔක්කොම මේ ඒෂියන් මාකට් එකට නිෂ්පාදනය කරද්දී මේක ගොඩාක් ක්ලයින්ටයිසේෂන් ඉෂුස් තියෙනවා අපි යුරෝප් රටකින් ගෙනාවා. ඊට අමතරව ටැක්සස් පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි මේක ඉන්දියාවෙන් ගියේ. ඒක ගෙනාවිලා ඇත්තටම මේක ඉන්දියාවේ හදන ඉන්දියන් මාකට් එකට හදන වාහනයක් නෙමෙයි. ඒකින්ද සාමාන්‍යයෙන් අපේ ඉන්දියන් වාහනයකට වඩා දෙයක් සහ ක්වොලිටි එකක් මේ වාහනේ අනිවාර්යෙන්ම ලැබෙනවා. ඊට අමතරව මේක මේ වෙනකන් අපි ඉන්ට්‍රොඩියුස් කරපු Renault Kwid කියන බජට් සෙග්මන්ට් එකට වැටෙන වාහනයක් නෙමෙයි. ඇත්තටම 2019 ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරපු ශ්‍රී ලංකන් ආණ්ඩුවේ සේෆ්ටි රෙගියුලේෂන්ස් එක මේක ඔක්කොම යුරෝප් 4 සර්ටිෆයිඩ්. ඒ වගේම dual airbags, ABS, electronic traction control ඒ වගේ ෆීචර්ස් ඔක්කොම එකින් built by දැන් ලංකාවට වාහනය හදලා දෙන්නේ. ඒත් එක්කම අපි මේ පෙන්වන වාහනේ කලර් කෝඩ් එක වෙන්නේ Zanskar Blue කියන පාට. 2020 Renault Climber එකේ අලුතෙන් පාටවල් දෙකක් අපි ඉන්ට්‍රොඩියුස් කරන එකක් තමයි Zanskar Blue කියන මේ පාට. මේක ඇත්තටම කුල පාටයි නිල් පාටයි blue පාටයි. ඊට අමතරව අපි ගම ඉලෙක්ට්‍රික් blue කියලා පාට දෙන එකක් අපි මේ වීඩියෝ එකේදී සඳහන් කරනවා. ඒත් එක්කම ඉස්සරහා වෙනම පැත්තෙන් බැලුවොත් සම්පූර්ණයෙන්ම පරණ Kwid එක දරා වාහනේ වෙනස්. ඒත් එක්කම අපි වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක පැත්තට යොදි. වාහනේ පරණ අපේ Kwid එකේ ඉන්නේ 13 inch tires. Climber එකේ ඉන්නේ 14 inch tires. වාහනේ ටිකක් අර පිරිච්ච ගතිය පොඩ වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම වාහනේ ground clearance එක ලොකු ප්‍රමාණයකින් වැඩි කරලා නැහැ. හේතුව අපි මේක කරලා තියෙන්නේ මේක ගොඩක්ම අපි වාහනේ රිෆයින් කරලා තියෙන්නේ. අපේ මෙතෙක් කල් අපි විකු Kwid එකට වඩා මේක අර බජට් කා ඉෆෙක්ට් එක අයින් කරලා පොඩ රිෆයින්මන්ට් ප්‍රොසෙස් එක අපි ගොඩක් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඒකට තව එක් උදාහරණයක් තමයි සස්පෙන්ෂන් පැත්තෙන් බැලුවත් අපි පරණ Kwid එකත් එක්ක සංසන්දනය කරොත් කොයිල් එක අපි ඩිකම්ප්‍රෙස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇබ්සෝර්ප්ෂන් රේට් එක වැඩි කරලා. සාමාන්‍යයෙන් ජපාන් කාර් එකක වගේම සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන විදිය හොඳ කම්ෆර්ට් එකක් හොඳ රෝඩ් හැන්ඩ්ලින් එකක් මේවා මේ මාධ්‍යවලුත් අපිට දැන් ලබා දෙන්න පුළුවන්. ඒකින්ද වාහනේ ඇබ්සෝර්ප්ෂන් බලකින්ම වැටෙනාම වාහනේ ඇතුළට එන G-forces එක ගොඩක් දුරට කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඒ ඉම්ප්‍රූව්මන්ට් එක මතින්. ඊට අමතරව Renault Climber එකේ වෙනම roof rails එකක් තියෙනවා. මේවා cosmetic purposes විතරයි මේවා බඩු ලෝඩ් කරන්න බෑ. මේක ඇත්තටම මේ වාහනේ appearance එකට ගොඩක් දුරට ඉවහල් වෙන කාරණයක්. ඊට අමතරව side cladding එකක් එනවා. මේකට අපි කියන්නේ body kit cladding එක. ඒක ඔක්කොම factory fitted දෙන්නේ. ඊට අමතරව wheels වල Climber එකටම ආවේනික grey wheel cup design එකක් එන්නේ.
මේ ඔක්කොම පෙනුමත් එක්කම වාහනේ පරණ ෆීල්ඩ් එකට වඩා වාහනේ දිගින් වෙනස්. වාහනේ දිගින් වැඩි. ගොඩක් කට්ටියට තියෙන තව ප්‍රශ්න නැහැ මේ වාහනේ දිගින් පළවෙනි වෙනස්ද කියන්නේ. මේ වාහනේ පරණ ෆීල්ඩ් එකට වඩා B පිලේ කියන C පිලේක වෙනකන් වාහනේ දික් කරලා තියෙන එක කියන්නේ පිටිපස්සේ පැසෙන්ජර්ස්ට හොඳ ලෙග් ස්පේස් එකක් හොඳ සීටින් පොසිෂන් එක ලබා දෙන්නේ. ඒ විස්තර ටික තමයි වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක පැත්තෙන් වෙනස් වෙලා තියෙන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 184ක් තියෙනවා. ඊට පස්සේ අපි වාහනේ පිටිපස්සේ පැත්තට යොදි. රියර් ප්‍රොෆයිල් එක පැත්තෙන් බලද්දී මේ වාහනේ ෆුල් ඔප්ෂන් එකක් විතර ෆැක්ටරි එකෙන්ම එන්නේ. හොඳම උදාහරණය තමයි මේක රිවර්ස් කැමරා එකක් ඉන්බිල්ට් දෙන්නේ. රිවර්ස් කැමරා එක ලෝගෝ එකටම ඉන්බිල්ට් වෙලා ඉන්නේ. ඊට අමතරව පාකින් සෙන්සර් ස්ටෑන්ඩඩ් ඔප්ෂන් එකක් විදිහට ෆැක්ටරි එකෙන්ම ලබා දීලා තියෙනවා. බවුන්ඩ් එකට ඉන්බිල්ට් වෙලාම ඉන්නේ. පිටිපස්සේ බොඩි කිට් එක කන්ටිනියු වෙනවා ක්ලයිම්බ් එකේ මොඩල් එකේ. ටේල් ලයිට්ස් එක ඔක්කොම LED ඩිසයින් එකක් දෙන්නේ. කිසිම දැන් හැලොජන් බල්බ් අපි යූස් කරන්නේ. ඊට අමතරව පාකින් සෙන්සර් රිවර්ස් කැමරා ඊට අමතරව අපේ මේ ECR කියන්නේ අපේ මේ වාහනේ 1000cc ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකේ ECR කියන්නේ අපේ පේටන්ට් ඩිසයින් එක. ගියර් බොක්ස් එකට අපි හඳුන්වා දෙනවා. ඊට අමතරව බූට් කැපැසිටි එක ලීටර් 400ක් තියෙනවා. බූට් එකක් මේ ගමන් බූට් ස්පේස් එක ලීටර් 400ක් සමාන්විතයි. සාමාන්‍ය ප්‍රායෝගිකව 4 දෙනෙක් ඉන්න බවකට ඇති තරම් ඉඳ තියෙනවා. පාසල් දෙක ගලවලා පිළිවත් කරගන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඊට අමතරව මේකේ ෆිසිකල් ස්පෙයාර් වීලක් එනවා. මේකේ ටයර් රිපෙයාර් කිට් එකක්වත් නෝමල් ගල් ටයර් සිස්ටම් එකක්වත් නෙමෙයි. මේකේ ටියුබ්ලස් අනිත් අතර දුවන જાතියෙම බ්‍රේක් එකක් තමයි ඉන්නේ අවශ්‍ය වෙලාවදී මාරු කරගන්න. ඊට අමතරව මේකේ තවත් ඉඩ අවශ්‍ය නම් අපිට සම්පූර්ණ සීට් එකම නවන්න පුළුවන්. ඒක ලීටර් 1200ක් ලැබෙනවා. රෙනු ක්ලයිම්බ් එකේ ස්පෙයාර් වීල් එක ගැන අපි කතා කරමින් දැන් ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි ගොඩක් වාහනවල එන්නේ රිපෙයාර් කිට් එක. ඒක අපේ ලංකාවේ කන්ඩිෂන්ස් එක බැලුවොත් පොඩ්ඩක් සමහරක් අවස්ථාවල ප්‍රායෝගිකව මදිනවා. ක්ලයිම්බ් එකට ඇත්තටම ඉන්නේ ෆිසිකල් ස්පෙයාර් වීල් එක. නෝමල් ඉතුරු ටයර් 4 වගේම ඒ જાතියෙම ෆිසිකල් ස්පෙයාර් වීල් එකක් එන්නේ. හදිස්සියකදී ඒ ටයර් එක දාගෙන හදිස්සියකදී ආයි අමුතුවෙන් මාරු කරන්න කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ જાතියම ටයර් එකක් තියෙනවා. ඊට අමතරව ෆුවල් කැපැසිටි එකක් ලැබෙනවා වාහනේට ලීටර් 28. සාමාන්‍යයෙන් කොළඹ ෆුවල් කන්සම්ප්ෂන් එක මේ වාහනේ between 40 to 60 in Colombo, out of Colombo 60 to 20. ඒක කරන ගාන පෙන්වන්න ට්‍රික් කම්පියුටර් එකක් තියෙන කැටි අතෝට ගියාම වැඩි විස්තර කතා කරන්න. අපි මේ ඉන්නේ රෙනෝ ක්ලයිම්බර් වාහනේ ඉදිරිපස ආසනේ. වාහනේ අපි ෆීචර්ස් සහ ඔප්ෂන්ස් ගැන කතා කරනවා නම් මේක තමයි අත්‍යවශ්‍යම හොඳම ස්ථානේ. වාහනේ අපි ඉස්සලාම ක්‍රියාත්මක කරලා කතා කරනවා නම් වාහනේට අපි සේෆ්ටි පැත්තෙන් පටන් ගන්නවා නම් මේකට අපි ඩුවල් එයාබෑග් සිස්ටම් එකක් ලබා දීලා තියෙනවා. ඩ්‍රයිවර්ට විතර නෙවෙයි පැසෙන්ජර්ටත් එක්කම දෙපැත්තටම ඩ්‍රයිවර්ගේ ස්ටියරින් වීල් එකටමයි මවුන්ට් කරලා තියෙන එයාබෑග් සිස්ටම් එක. පැසෙන්ජර්ගේ ඩෑෂ්බෝඩ් එකේ කම්පාර්ට්මන්ට් එකේ එයාබෑග්. ඊට අමතරව මම ඉස්සලා කිව්වා all full power shutter, speed sensing, central locking මේ ෆීචර්ස් ඔක්කොම ලබා දීලා තියෙනවා. ඉස්සලා power shutter switches එන්නේ ඩෑෂ්බෝඩ් එකටමයි. ඊට අමතරව central locking manually adjust කරන්න මෙතන control එක ලබා දීලා තියෙනවා. ඊට අමතරව අපි මේකේ ලොකුම ෆීචර් එක තමයි ගොඩක් බජට් කාර් කියන මේ සාමාන්‍ය නැත්නම් පොඩි කාර් කියන සෙග්මන්ට් එකේ යුරෝපියන් වෙහිකල්ස් විදිහට බලද්දී සාමාන්‍ය Audi, Mercedes ඒ වගේ මැනුෆැක්චරර්ස් කියන්නේ මිලිටරි අධික වාහන වල තමයි අපි දැකලා තියෙන්නේ මේ වගේ virtual meter class එකක් එනවා. මේ වගේ virtual cockpit එකක් ඇත්තටම ගොඩක් මිලෙන් අධික වාහන වල තමයි අපි ලබා දෙන්න පුළුවන්කම වෙලා තියෙන්නේ. හැබැයි මේ වාහනේ අපි සම්පූර්ණ virtual cockpit එක ලබා දීලා තියෙනවා. සියලුම ඉන්ඩිකේටර්ස් ඔක්කොම ඉන්නේ ඩිජිටල් වලින්. කිසිම දෙයක් ඇනලොග් ටෙක්නොලොජි එක අපි පාවිච්චි කරන්නේ නැහැ. RPM එකේ නම් temperature, fuel control, ඊට පස්සේ trip computer එක ඒ සියලුම දේ ඩිජිටල් ලබා දෙන. ඊට අමතරව අපේ trip computer එකේ options 26ක් ලබා දෙනවා. ලීටර් එකකට කරන fuel ප්‍රමාණය, average කරන ගාන, real time කරන ගාන, තියෙන petrol එක කොච්චර දුරක් යන්න පුළුවන්ද? ඔයා පටන් ගත්ත වෙලේ නම් කොච්චර දුරක් එළවලා තියෙනවද? ඒ features සියලුම දේ ලබා දෙනවා.
ඊට අමතරව මේකේ සර්විස් රිමයින්ඩ් එකක් පවා ලබා දෙනවා. ඒ කියන්නේ පරණ වාහනවල වගේ දැන් පොලේ එල්ලගෙන සිස්ටම් එකක් අවශ්‍ය කරන්නේ වාහනෙන් වාට අමතක වුණත් සර්විස් එක ඩිව් වෙලා තියෙනවා කියලා වාහනෙන් රිමයින්ඩ් එකක් දෙනවා. ඒක රීසෙට් කරන්නේ සර්විස් එක කරායින් පස්සේ OBD tool එක හරහා තමයි රීසෙට් වෙන්නේ. ඒකින්ද සියලුම දේ දැන් අර යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකට මේ වාහනෙනුත් ලැබෙනවා. ඊට අමතරව අපි වාහනේ ක්‍රියාත්මක කරොතින් අපි මේ ක්ලයිම්බ වාහනේ ගිය පද්ධතිය ගැන කතා කරනවා නම් මේක ඔටෝමැටික් මාදිලී වාහනයක්. මේක අපි පාවිච්චි කරන්නේ ECR කියන මෙකැනිසම් එක. ඒකේ හසුරුවන කන්ට්‍රෝල් එක තමයි අපේ මෙතන සෙන්ටර් කන්සෝල් එකට අපි ගෙනල්ලා තියෙන්නේ. මේකේ ඔප්ෂන්ස් විදිහට ඩ්‍රයිව්, නියුට්‍රල්, රිවර්ස් කියන ඔප්ෂන්ස් තුනම තියෙනවා. දැන් මේ වාහනේ අපි සාමාන්‍යයෙන් අපි උරු වෙලා තියෙන යුරෝපියන් වාහනයක්, ජපන් වාහනයක් එක්ක සැසඳුවොත් සාමාන්‍යයෙන් ඒ වාහනයක තියෙන හැම ෆීචර් එකම මේකේ තියෙනවා. උදාහරණයකට මේ වාහනේ අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා ට්‍රැෆික් අසිස්ට් කියලා මෝඩ් එක. ඒකදී සාමාන්‍යයෙන් මේ වාහනේ අපි ගොඩක්ම ටාගට් කරන්නේ කොළඹ සහ නගර අදාසන්නව එදිනෙදා පාවිච්චි කරන ට්‍රැෆික් එකේ දුවන කස්ටමර්නෙක් ඔළුවේ තියාගෙන තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඒතකොට ට්‍රැෆික් එකේ පාවිච්චි කරනවා නම් සාමාන්‍ය ට්‍රැෆික් එකේදී කොයි වෙලෙත් බම්පර් ට්‍රැෆික් තියදී ඇක්සලරේට් කර ඉන්න ඕනේ නැහැ. කාර් එක ඔටෝමැටිකලි පැයට කිලෝමීටර් 12ක් යනකම් ක්‍රීප් මෝඩ් එකක් තියෙනවා වාහනේ ඉන්බිල්ට් කරලා. එතකොට ඔයා ට්‍රැෆික් එකේ නතර කරන් ඉන්නවා නම් ඉස්සරහා වාහනේ අඩියක් විතර ඉස්සරහට ගියොත් ඔයා බ්‍රේක් එකෙන් කකුල ගත්තාම වාහනේ ඔටෝමැටිකලි ක්‍රීප් මෝඩ් එකෙන් පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩු වේගකින් වාහනේ ඔටෝමැටිකලි ඉස්සරහට යවෙනවා. ඒත් එක්කම මේකේ හිල් අසිස්ට් මෝඩ් එකක් තියෙනවා. ඒකෙන් අංශක 28ක් දක්වා වාහනේ කන්දකදී හෝ ගැඹුරු පල්ලමකදී වාහනේ නියුට්‍රල් පොසිෂන් එකක ඒ කියන්නේ ඇක්සලරේට් නොකර ඉන්නා නම් වාහනේ ඔටෝමැටිකලි හිල් අසිස්ට් මෝඩ් එකෙන් වාහනේ අල්ල ගන්නවා. වාහනේ නියුට්‍රල් වෙලා පස්සට එන්න දෙන්නේ නැහැ. මේ ඔප්ෂන්ස් ඔක්කොමත් එක්කයි මේ ඔටෝමැටික් මෝඩ් එක අපි දැන් ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. ඊට අමතරව මේ වාහනේ අපේ USB fast charging port එකක් අපි ලබා දීලා තියෙනවා. මේකම තමයි අපි සෙටප් එක ගැනත් අපි මින් ඉදිරියට කතා කරමු. සෙටප් එකටත් මේ පෝට් එකෙන් තමයි ඉන්පුට් මෝඩ් එක විදිහට අපි පාවිච්චි කරන්නේ. මේක 2.5 mA fast charging port එකක්. ඔයාගේ ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එකක් නම් සාමාන්‍යයෙන් පැයක් ඇතුළත සම්පූර්ණ ෆෝන් එකක් 0 ඉඳන් 100ක් දක්වා ෆාස්ට් charge කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව 3.5 mm auxiliary input එක මෙතන ලබා දීලා තියෙනවා. ඊට අමතරව 12 volts output එකකුත් මෙතන ලබා දීලා තියෙනවා. ඊට අමතරව ෆෝන්ස් ස්ටෝර් කරන්න කැබින් එකක්. ඒත් එක්කම හෑම් බ්‍රේක් එක පල්ලෙහාත් කැබින් ඒරියා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සරහා ලෙග් ස්පේස් එක ගැන කතා කරොත් ඉස්සරහා මම කම්ෆර්ටබල් ඉඳගෙන පිටිපස්සේ යන පුද්ගලයාට ඉඩ තිබිලත් සාමාන්‍යයෙන් හොඳ ලෙග් ස්පේස් එකක් ඉස්සරහත් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි හොඳ ආම් ස්පේස් එකක් ඉස්සරහා පැසෙන්ජර්ත් එක්ක ලබා දීලා තියෙනවා. අපි රෙනෝ ක්ලයිම්බ වාහනේ පිටිපස්සේ තමයි මේ අසුන්ගෙන ඉන්නේ. මේ වාහනේ පිටිපස්ස ගැන කතා කරනවා නම් මේ වාහනේ අපි අපේ මීට කලින් තිබු රෙනෝ ක්විඩ් වාහනේත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ පිටිපස්සට පැසෙන්ජර් කෙනෙක්ට තියෙන ඉඩ පිළිබඳව. දැන් මම ඇවිල්ලා අඩි 6 පුද්ගලෙක්. දැන් මම මේ කම්ෆර්ටබලි ඉඳගෙන ඉන්න විදියත් එක්ක මගේ ලෙග් ස්පේස් එක අතින් බැලුවොත් සාමාන්‍ය හැච්බැක් කායක ප්‍රොපෝෂනේට් එකකින් බලනවා නම් මගේ ලෙග් ස්පේස් එක පැත්තෙනුත් මගේ හෙඩ් ස්පේස් එක පැත්තෙනුත් සාමාන්‍ය අඩි 6ක පුද්ගලයෙක්ට පිටිපස්සේ මේ වගේ ඉඩක ඉඳ ගන්න පුළුවන් කියන්නේ සාමාන්‍ය ලොකු අචීව්මන්ට් එක. සාමාන්‍ය ඇවරේජ් පිටිපස්සක යන පැසෙන්ජර් කෙනෙක් අපි කැල්කියුලේට් කරන්නේ සාමාන්‍යයෙන් අඩි 5ක් 5 මාර්ගය කියන සාමාන්‍ය ෆැමිලි එක
සාමාන්‍ය යම් ෆැමිලි එකක් නම් පොඩි ළමයි නැත්තම් එල්ඩරි ජෙන්ටල්මන්ස්ලා ඒ වගේ පොඩ්ඩක් කැටගරි එකකට අපි ඊට පස්සේ නෝමලි මේ කාර් එක ඩිසයින් කරද්දී අපි කවුන්ටර් වේට් කරන්නේ. ඊට අමතරව මේ වාහනේ අපි ට්‍රාන්ස්මිෂන් ටනල් එකේ ગેප් එක බැලුවොත් පිටිපස්සේ ඇත්තටම ગેප් එක නැති තරම්. එතකොට මෙතන තව තුන්වෙනි පාර්ශවයකට අවශ්‍ය නම් පිටිපස්සේ මැද ඉඳ ගන්න කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. දුර ගමනක් වුණත් යද්දී යට කිසිම කොන්ස්ට්‍රේන් එකක් වෙන්නේ නැහැ. ඊට අමතරව මේ ක්ලයිම්බර් වේරියේෂන් එකකින් පිටිපස්සේ පුද්ගලයන්ට ආම්රෙස්ට් එකක් ලබා දෙලා තියෙනවා. ඊට අමතරව මේ වාහනේ හතරම පවර් ෂටර්ස් එකේ වීදුරු හතරම පිටිපස්සේ කන්ට්‍රෝල් දොරවල් වලට ලබා දීලා තියෙන්නේ. වීදුරු උස්සන්නත් පාත් කරන්නත් ස්විච් එක අවශ්‍ය කරන දුරටම දීලා තියෙනවා. ඊට අමතරව පිටිපස්සේ පැසෙන්ජර්ස්ලාට තමන්ගේ මොබයිල් ෆෝන් එකක් charge කරන්න නැත්නම් power bank එකක් charge කරගන්න USB output එකක් වාහනේ පිටිපස්සට ලබා දීලා තියෙනවා. ඒක මෙතනට එන්නේ. මේක 12 volts output එකක් මෙතනට ලබා දීලා තියෙනවා. ඒතර ඒ වගේම ඉස්සරහටත් ලබා දීලා තියෙනවා. අපි ඉස්සරහට ගැනත් ඒ වෙලාවේදීම කතා කරමු. මේ වෙනස්කම් ටික තමයි ක්ලයිම්බර් වාහනේ පිටිපස්සේ තියෙන්නේ. අපි මේ Renault ක්ලයිම්බර් වාහනේ එන්ටර්ටේන්මන්ට් නැත්නම් සෙටප් එක ගැන කතා කරද්දී ගොඩක් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන දෙයක් තමයි අපි වාහනයක් මිලදී ගත්තාම ඒකට ඒ කාලෙට උචිත හැම ඔප්ෂන් එකක්ම තියෙන සෙටප් එකක් ගොඩක් වෙලාට වාහනෙත් එක්ක ලැබෙන්නේ නැහැ. අපි ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ වාහනේ ගත්තන් පස්සේ තව රුපියල් 50000ක් ලක්ෂයක් වගේ වියදම් කරලා දැනට තියෙන ඇඩ්වාන්ස්ම සෙටප් එකක් වාහනේට හයි කරන් තමයි ගොඩක් වෙලාට පුරුදු වෙලා තියෙන්නේ. මොකද ගොඩක් සමහර ජපානයේ ඉඳන් එන වාහනවල සම්පූර්ණ ෆ්‍රීකවන්සි එක අහුවෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. නැත්නම් ලැන්ග්වේජ් එක අපිට තේරෙන්නේ නැති භාෂාවකින් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් නිෂ්පාදකයාගෙන් ගන්න වාහනයක් වුණොත් උදාහරණයට Renault Climber එකක් වුණොත් මේ සම්පූර්ණ දේවල් ලෝකලයිසේෂන් කරලා යවන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක් විතර අපි ලෝකෙම යූස් කරන්නේ ඉංග්‍රීසි කියන භාෂාව. මේවා මේ සෙටප් එක මේක LG සෙටප් එකක් අඟල් 9ක් පළල සෙටප් එක. මේක ෆැක්ටරි ෆිටඩ් සෙටප් එකක්. මේක අපි ලංකාවෙන්වත් කොහිමත් අතරමැදි තැනකින් හයි කරන එකක් නෙමෙයි. මේ සෙටප් එක ගොඩක් ඇඩ්වාන්ස් සෙටප් එකක්. අපි මේක ගැන සම්පූර්ණ විස්තර දැන් කතා කරන්න ලෑස්තියි. මේක අපි ඉස්සල්ලාම කාර් එක සෙටප් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවක තියෙන පෙනුම තමයි මේ තියෙන්නේ. මේක ඩිජිටල් ක්ලොක් එකක් විදිහට තමයි එතකොට ඩබල් අප් වෙන්නේ. ඔබ සාමාන්‍යයෙන් සින්දුවක් එහෙම අහන්න අකමැති පුද්ගලයෙක් නම් සාමාන්‍ය ඔෆ් කරලා එදුරනවා නම් සම්පූර්ණයෙන්ම වෙලාව ඩිස්ප්ලේ වෙනවා. හැබැයි අපි මේක ක්‍රියාත්මක කරොත් ක්‍රියාත්මක කරන්නේ මෙතන තියෙන බටන් එකේ. මේක Android OS එක දුවන්නේ මේකේ. මේක අපි normal setup එක පැත්තෙන් ගත්තොත් මේක inbuilt features විදියට මේක Bluetooth, USB, Android, Apple Car mirroring, 3.5mm auxiliary ඒ ඔක්කොම inputs හරහා මේක connect වෙන්න පුළුවන්. ඊට අමතරව මේකේ radio frequency එක පැත්තෙන් බැලුවොත් සම්පූර්ණ wide band එකම කව වෙනවා. මේක ඊට අමතරව මේකේ memory presets, ඒ සියලුම options ලැබෙනවා. touch system එකක් මේක ලැබෙන්නේ. ඊට අමතරව ඔයාගේ ෆෝන් එක Bluetooth වලින් කනෙක්ට් කරොත් ඔයාගේ ෆෝන් එකට එන ෆෝන් කෝල් එක ආන්සර් කරන්න, ෆෝන් කෝල් එක ඩයල් කරන්න, ඒ සියලුම දේ කරන්න පුළුවන්. වාහනේත් එක්කම ස්පීකර් මෝඩ් එකක් අපි ලබා දීලා තියෙනවා. එතකොට ඔයාට ෆෝන් එක ළඟපාත තියාගන්න ඕනේ නැහැ. ෆෝන් එක ඔයාගේ ස්ටෝරේජ් බින් එකේ තිබ්බත් ඔයාට සාමාන්‍ය වගේ වොයිස් එක පික් අප් කරන වාහනේ කතා කරද්දී. ඊට අමතරව මේ වාහනේ තියෙන ගොඩක් ඇඩ්වාන්ස්ම ෆීචර් එක තමයි ඔයා Android ෆෝන් එකක් හෝ Apple ෆෝන් එකක් යූස් කරනවා නම් ඒ දෙකේම මිරර් කරන ෆීචර් එක මේ වාහනේට අපි ලබා දීලා තියෙනවා. ඒක ගැන අපි වැඩිදුරට කතා කරොත් අපි මෙතනදී මේක පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ iPhone මාදිලිය දුරකථනයක්. ඒක අපි ඔරිජිනල් කේබල් එක හරහා ප්ලග් කරොත් ෆෝන් එක සෙටප් එක පික් කරනවා. මේක ෆෝන් එක ප්ලග් වෙලා තියෙන කියලා Apple CarPlay එක චූස් වෙනවා. එතකොට ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම සෙටප් එකට මිරර් වෙනවා. ඔයාගේ ෆෝන් එකේ තියෙන icons, ඔයාගේ තියෙන OSs, ඔයාගේ තියෙන applications ඒ සියලුම දේ මේකට මිරර් වෙනවා. ඊට අමතරව අපි මේක ගැන වැඩි දුරට කතා කරොත් මේකෙන් ඔයාලට ෆෝන් කෝල් එකක් ගන්නවා නම් ෆෝන් කෝල් එකක් ඔයාගේ තියෙන recent call histories ඒ ඔක්කොම මෙතනින් පෙන්නනවා. ඒ contact list ඔයාලා කෝල් එක ඩයල් කරනවා නම් මෙතනින් ඩයල් කරන්න පුළුවන්. වෙනම ෆෝන් එකයි වෙනම හසුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව තමයි ඔයාගේ music සම්පූර්ණ ලයිබ්‍රරි එකක් මේකේ ලබා දෙනවා. iPhone එකක් යූස් කරනවා නම් iPhone suggestions වලින් නම් සියලුම දේ
iPhone රේඩියෝ සියලුම දේ මේක ලැබෙනවා. ඊට අමතරව WhatsApp එහෙම යූස් කරනවා නම් WhatsApp පවා මේකේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඊට අමතරව වාගේ ෆෝන් එක iPhone වර්ගයේ මාධ්‍ය ෆෝන් යන්න Siri වලට වාට ෂෝට්කට් එක ලබා දීලා තියෙනවා. Hey Siri, I'm here. වාට සම්පූර්ණයෙන් වාහනෙත් එක්ක කතා බහ කරන ගමන් වාට සියලුම දේ වාගේ කටහඬින් වාට වැඩේ කරගන්න පුළුවන්. වෙනම ටච් කර කර ප්‍රෙස් කර කර මැනුවලි කිසිම දෙයක් ඉන්පුට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව තමයි මේකේ අනිත් වැදගත්ම දේ නැවිගේෂන්. ගොඩක් වාහනවල ලංකාවේ නැවිගේෂන් එක වැඩ කරන්නේ නැහැ. මේ වාහනේ වැඩ කරන්නේ වගේ ෆෝන් එකේ data මාර්ගෙන්මයි. නැවිගේෂන් එක පැත්තට ගියොත් වාට අපි කියමු ලොකේෂන් එකක් විදියට අපි අපේ MW ආයතනයේ MW ආයතනය චූස් කරොති වාට මැප් එකෙන් සම්පූර්ණයෙන්ම සර්ච් කරලා යන්න පුළුවන් ඔක්කොම. ගොඩක් කට්ටිය දැන් පුරුදු වෙලා තියෙන දෙයක් තමයි රිවර්ස් කැමරා කියන ඔප්ෂන් එකට. මේ වාහනේට රිවර්ස් කැමරා සහ පාකින් සෙන්සර්ස් කියන ඔප්ෂන්ස් දෙකම ඉන්බිල්ට් ඔප්ෂන් දෙකක් විදිහට වාහනේට ලැබෙනවා. අපි ඒක ඩෙමොන්ස්ට්‍රේට් කරොති වාහනේ රිවර්ස් කැමරා එක ෆුල් නයිට් විෂන් රිවර්ස් කැමරා එකක් ලැබෙන්නේ. ඊට අමතරව මේකේ පාකින් සෙන්සර්ස් උතුවට වෝර්නින් ලයින්ස් දෙනවා. ඊට අමතරව රිවර්ස් ඇන්ගල් එක ඉන්ඩිකේට් කරන්න. ඒ සියලුම දේ වාහනේත් එක්ක බිල් ලැබෙනවා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මේ වාහනේ ගත්තොතින් වෙනම පිට තැනකින් කිසිම දෙයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැති විදිහටයි අපි මේ වාහනේ නිෂ්පාදනය කරලා මාකට් එකට හදනවා දෙන්නේ. අපි මේ වාහනේ ඉස්සෙල්ලා අපි කතා කරා වගේ අපි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන ගොඩක්ම කාර්ය බහුල සහ නගරයේ තදාසන්න පැතිවල එළවීම ගැන කතා කරන්නයි. මේකේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් යුනිට් එක ලබා දීලා තියෙන. එතකොට සාමාන්‍යයෙන් ස්ටියරින් වීල් එක ගොඩක් පහසුවෙන් හසුරව ගන්න ලේසි. ඊට අමතරව මේකේ ABS පද්ධතිය ලබා දීලා තියෙනවා. තමන්ගේ සේෆ්ටි එක පැත්තෙන් බැලුවොත් ඒ කියන්නේ ඒවා සාමාන්‍ය හදිසියකදී බ්‍රේක් කරත් වාහනේ ඇදිලා ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරන්න. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් ට්‍රැක්ෂන් ලබා දීලා දෙනවා කන්ට්‍රෝල් එකේ. කියන්නේ වාහනේ ලිස්සා යෑමේ අවදානම අඩු කරන්න. ඊට අමතරව මේකේ අපි මේ වාහනේ ලංකාවට ක්ලයිමටයිස් කරලා තියෙන වාහනයක් විදිහට අපි මේකේ ස්පීඩ් වෝර්නින් ලිමිට්ස් දෙකක් ලබා දීලා තියෙනවා. පැයට කිලෝමීටර් 80 පන්නද්දී එක වෝර්නින් එකකුත් පැයට කිලෝමීටර් 100 පන්නද්දී දෙවෙනි වෝර්නින් එකත් ඉන්ඩිකේට් කරන විදිහට අපි මේ වාහනේ නිෂ්පාදනය කරලා දීලා තියෙන්නේ. ඒකදී වාට කරන්නේ කියන්නේ වාට දැනුම් දීමක් කරනවා දැන් මේ ස්පීඩ් ලිමිට් එක්සීඩ් කරා කියන එක. මේ වාහනේ ටෙක්නිකලි සාමාන්‍යයෙන් හයිවේ එක පැයට කිලෝමීටර් 135ක් 140ක් දක්වා වාහනේ ගොඩක් ස්ටේබල්. අපි හැබැයි එහෙමයි කියලා එච්චර වේගෙන් එලවන්න කියලා අපි කවදාවත් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. road regulations and speed regulations වලට අඩිය වෙන විදිහට අපි ඇඩ්වයිස් කරන්නේ. හැබැයි කාට හරි මේක ගැන දැන් ඒ කියන්නේ කන්සර්න් එකක් තියෙනවා නම් වාහනේ පැයට කිලෝමීටර් 135ක් 140ක් වෙනකම් වාහනේ ගොඩක් ස්ටේබල්. ඊට අමතරව වාහනේ ටයර් සයිස් එක 14 ඉඳන් වාහනේ ගොඩක් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සහ හැන්ඩ්ලින් පැත්තෙන් රෝඩ් කන්ට්‍රෝල් ස්ටැබිලිටි පැත්තෙන් ගොඩක් ඉම්ප්‍රූව්. ඒ ෆීචර්ස් ටික තමයි වාහනේ එක්ස්පීරියන්ස් එක පැත්තෙන් ගොඩක්ම තියෙන්නේ. හැබැයි අනිවාර්යයෙන් මේ වාහනේ අපි ඉන්වයිට් කරනවා ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඕනම පුද්ගලෙක්ට අපේ ෂෝරූම්ස් ලංකාව පුරා විහිදා තියෙනවා. අපේ හොට්ලයින් එකට කතා කරලා ඇවිල්ලා ඕන වෙලාවක අපි ටෙස්ට් ඩ්‍රයිව් එකක් දෙන්න සූදානම්. වාහනේ එලවලා බලන්න. මොකද මේ වාහනේ අපි මෙතෙක් කල් විකුණපු වාහන වලට වඩා ගොඩක් වෙනස්. ඒකේ එන්ජින් එකේ නොයිස් එකේ පැත්තෙන් බැලුවත්, එන්ජින් එකේ ෆීල් එක පැත්තෙන් බැලුවත්, එන්ජින් එකත් බාර් ස්ටේජ් 6 ඒ කියන්නේ යුරෝ 4 සර්ටිෆයිඩ් එන්ජින් එකක් ඉන්නේ. වයිබ්‍රේෂන්ස් එහෙම 3 සිලින්ඩර් එන්ජින් එකකින් බලාපොරොත්තු වෙන්න බැරි තරම් රිෆයින් කරපු එන්ජින් එකක් ඉන්නේ. අනිවාර්යෙන් මේක එලවලා බලන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ කැමති පුද්ගලයෙක්. මේ වාහනේ ගැන තව විස්තර දැනගන්න හෝ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ලබා ගැනීම සඳහා අපේ කන්ටැක්ට් නම්බර් එක වෙන 077 9866 845 කියන කන්ටැක්ට් නම්බරයට කෝල් කරලා අපිට වැඩි විස්තර සපයන්න පුළුවන්. මගේ නම සුරේන් රොඩ්රිගෝ. මේ වීඩියෝ එකට සහභාගී වුණාට බොහොම ස්තුතියි.